And now, live at 10:30. ආයුබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 10:30 අද ආරම්භුමයි මේ. අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. සිසුන් තිදෙනෙකුට මරු කැඳ වූ කැකිරාවේ රියානුතුරෙන් පසු උණුසුම් තත්ත්වයක්. වඩුමඩු තහනම ගෙන පැහැදිලි කිරීමක්. වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නේ තහනම් කියපුවා මට හෝ ගාලා දැන් ගහන්න පටන් අරන් මම මේ නීති දාන්නේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න. ජාතික හා ආගමික සංහිඳියාවට අගමැතිගෙන් සංහිඳියා මණ්ඩලයක්. අපිට පුළුවන් ආගම් අතර සංහිඳියාව ඇති කරොත් අද තියෙන ප්‍රශ්න වලට මූලික කාරණේට විසඳුමක් හොයලා දෙන්න. තනතුරු අත්හල මුස්ලිම් ඇමතිවරු හිටපු ජනපති හමුවේ. සදාකල් පවතින සංහිඳියාවක් අවශ්‍යයි. අපි අතර කිසි විටක ද්‍රස්තභාවයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ කියන සාතිකයත් අපි ලබා දුන්නා. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඉල්ලා ස්වේ. පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනමාධ්‍යට විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ තමන්ට තීරණය කළ නොහැකි බව කතානායක පවසයි. අද පෙරවරුවේ නවය මාර්ගයේ කැකිරාව ප්‍රදේශයේදී කැබ් රථයකට යට වූ පාසල් සිසුන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර හයිලෙවල් මාර්ගයේ ශාලාව මන්සන්දිය ආසන්නයේදී කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ තවත් අනතුරකින් තවත් පාසල් සිසුවෙකුට සිය දිවි අහිමි වුණා. මේ අද උදැසන ඒනවය ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරකින් දිවි අහිමි වූ දරුවන් දෙදෙනාගේ සමීපතමයින්. උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ඒනවය ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල්ල හන්දියේ මාර්ගය අයිනේ රැඳී සිටි පාසල් සිසුන් සිව් දෙනෙකු යට කර තිබුණේ දඹුල්ල දෙසින් කැකිරාව දෙසට ධාවනය කෙරුණු කැබ් රථයක්. පොලිසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය කෙරුණු කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන සිසුන් සිව් දෙනා අනතුරට පත් කරමින් අසල තිබූ ලොතරැයි කූඩුවකද ගැටි නොනවත්වා ධාවනය කළ බවයි. කැබ් රථයට යට වූ සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගියා. තවත් සිසුවෙකු මියගොස් ඇත්තේ දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරයි. අනතුර සිදු වූ ස්ථානයේ රැඳී සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා. මියගිය සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු 13 වැනි වියේ පසු වූ අතර අනෙක් සිසුවා 19 වැනි වියේ පසු වුණා. ඔවුන් තිදෙනාම කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අයයි. අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විටත් බරපතල තත්වයෙන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු පිරිවෙන් අධ්‍යාපනය හදාරන 18 හැවිරිදි අයෙක්. අනතුර සිදු කර පලා ගිය කැබ් රථ රියදුරු කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කැකිරාව කොරසගල්ල තිබ්බටුවැව ප්‍රදේශයේ ජනතාව මාර්ගයේ විරෝධතාවකද නිරත වුණා. පබාල හතර දෙනා හිටිය අතන පාර කණුවට ඒ කණුව හැප්පිලා ළමයිනුත් ඇදගෙනම තමා මෙතෙන්ට ගියේ ඌවාන් අරකට පෙරලගෙන අනේ අයින්දක දරුවාත් දෙනා අයිනේ හිටියේ ඔල්ල තුන් දෙනෙක් මාරලා ගියපු එක අල්ලලා ගෙනල්ලා දෙනකන් අපි මේක නතර කරන්නේ නැහැ මෙතන මේ සිද්ධි එක තුනක් නෙවෙයි. අනතුර සිදු කර පලා ගිය කැබ් රථ රියදුරු ඉපලෝගම රණජයපුරදී පොලිස් අත්අඩංගුවට පත් වුණේ මේ අතරතුරයි. 55 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වන තමන්ට රිය ධාවනය අතරතුර නින්ද ගිය බව ඔහු පැවසූ බවයි පොලිසිය පැවසුවේ. දඹුල්ල සිට අනුරාධපුරය දක්වා කෙසෙල් හා එළවලු ප්‍රවාහනය කරමින් තිබූ එම කැබ් රථයද පොලිස් භාරයට ගැනුණු බව සැලවීමත් සමග අනතුර සිදු වූ ස්ථානයේ ප්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාව අවසන් කෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරු අද පස්වරුවේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර හයිලෙවල් මාර්ගයේ ශාලාව මන්සන්දිය ආසන්නයේදී කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් 8 හැවිරිදි පාසල් සිසුවෙකුට දිවි අහිමි වුණා.
ත්‍රිරෝද රථයේ රියදුරු ඇතුළු 6 දෙනෙකු සිට ඇති අතර ඔවුන් නවගමුව පත්තිනේ දේවාලයේ බහරයක් ඔප්පු කිරීමට ගොස් අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටි අතරතුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ත්‍රිරෝද රථයේ ගමන්ගත් අයයි. ඒ අතර සිටි 8 හැවිරිදි සිසුවෙකු කාන්තාවක සහ ත්‍රිරෝද රථ රියදුරු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කරනු අතර එහි ප්‍රතිකාර ලබන අතරතුරයි 8 හැවිරිදි සිසුවා මිය ගොස් ඇත්තේ. කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණා. මෙහිදී රාජ්‍ය උත්සවවලට ඉදිරියේදී තමන් සහභාගී නොවන බවත් කිසිදු කැබිනට් පත්‍රිකාවකට අත්සන් නොතබන බවත් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටි බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ජනාධිපතිවරයාගේ කැඳවීමකට අනුව ඊයේ රාත්‍රියේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණා. එහිදී දැඩි අවධානයක් යොමු තිබුණේ 21 වෙනිදා එල්ලූ ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳවයි. එහිදී බුද්ධ්‍යංශ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය තදබල විරෝධය පළ කර තිබෙනවා. එම රැස්වීම පිළිබඳව අද පළ වූ පුවත්පත්ද මෙලෙස වාර්තා පළ කළා. මේ අතර ඊයේ පැවති මෙම කැබිනට් රැස්වීම සම්බන්ධයෙන් මැති ඇමතිවරු කිහිප දෙනෙකුද අදහස් පළ කළා. අතිකවර ජනාධිපතිතුමා මතයක් ඉදිරිපත් කරා අර සෙලෙක්ට් කමිටි වල ඉන්න සමහර සමාජික මාතෘ ඒක අවස්ථාවක් අරගෙන තමුන්ට පහර ගන්නවා කියලා ජනාධිපතිතුමා මතයක් ඉදිරිපත් කරා. අපි ඒක නමුකන් දුන්නා. ආරක්ෂා අංශයේ නිලධාරීවරුන් ඒ වගේ මේ බුද්ධ්‍යාංශයේ නිලධාරීවරුන් ප්‍රසිද්ධවම ඇවිල්ලා මේ වගේ දේවල් සහභාගී කරන්න එකත් එයාගේ මූණ නැත්තම් ඩෙන්ටිටි එක එලි කරන්න එකත් එච්චර හොඳ නැහැ. මමත් එතන ඉන්නේ. ඒක වැරදි. මේ සෙලෙක්ට් කමිටි පිළිබඳව අපි සාකච්ඡා කරලා තීරණයක් අපි එටනිද ගන්න ඉන්නේ. ජනාධිපතිතුමා නම් කියන හැබැයි කැබිනට් රැස් කරන්නේ නැහැ කියලා හැමුණොත් එහෙම මේ එහෙම වෙන්නේ නැහැ. very sorry එහෙම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කැබිනට් රැස්වීම කැඳ වෙනවා, සහභාගී වෙනවා, රටක් කැටියට ආණ්ඩුවකට අපි ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාට තරහ ගියා කියලා ආරාජ්‍ය මාර්ග දෙනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට තරහ යනවනේ කොහොමද සාමාන්‍යයෙන් හැම වෙලාවම තරහ යන නිසා ඒක ගැටලුවක් නැහැ. මොනවද ඊ විශේෂයෙන් කැබිනට් එකේ කතා වුනේ? ඉන්ටෙලිජන්ස් වල ප්‍රශ්නේ තමයි තිබුණ ලොකුම ප්‍රශ්නේ. ඒගොල්ලන්ව එළියට හවු වෙන එක තමයි කැමති නැති වෙලා තිබුණ ප්‍රශ්නේ. තේරීම් කාරක සභාව මේ දිගටම කරගෙන ගියොත් ජනාධිපතිතුමා මේ අයිමත් කැබිනට් එක රැස් කරන්නේ නැහැ කියලා තියනව නේද? එහෙම කරන්න බෑනේ. අපි බලමු. මේ ආණ්ඩුව කරගෙන යන්න බැරි වේද? කොහොමද තාම මාස පහනේ. ඊට පස්සේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා. එහෙම වුණොත් UMP එකේ කිසිම මේ රාජ්‍ය උත්සවයකට ජනාධිපතිතුමා සහභාගී වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා එතුමා හැම කරන්නයක් නැහැ. එතුමා මේ සම්බන්ධයෙන් සත්‍ය කතා කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාට තරහ ගිහින් තියෙන්නේ මොකද? ඉතින් එතුමා කැමති වුණේ නැහැ. මොකද මේක මාධ්‍ය හරහා සමහරට එතුමාට අසාධාරණයක් වෙනවා කියන එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තිබුණා. මාත් එක පිළිගන්න සමහර තැන්වලදී මේ මාධ්‍යට කියන්න එපා කිව්වද? නෑ නෑ එහෙම කිව්වේ නෑ. මම නැත්තම් මෙච්චරවත් කියන්නේ නෑ. මේ අතර ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් හමු අවස්ථාවේදී අදාළ තේරීම් කාරක සභාවට රජයේ නිලධාරීන් සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවලා තිබෙනවා. මේ තේරීම් කාරක සභාව රටට කරන විනාශය පිළිබඳව සාකච්ඡා කරන්න. මම පැහැදිලිවම තේරීම් කාරක සභාවටත් කතානායකතුමාටත් මම දන්වලා තිබෙනවා. දැන් මෙතෙක් මම සේවාවලින් ඉවත් කරපු නිලධාරීන් තමයි තේරීම් කාරක සභාවට ගියේ. සිසිර මෙන්ඩිස් මහත්මයාත් අපි සේවයෙන් ඉවත් කළා. ඒකට මේ හැම කෙනෙක්ම සේවාවලින් අපි ඉවත් කරපු අය. සේවාවන් වල දැන් යෙදී සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිම කෙනෙක් තේරීම් කාරක සභාවට මම යවන්නේ නැත. 21 වෙනිදා ත්‍රස්ස ප්‍රහාරයන් පිළිබඳව සෙවීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණයක් ගැනීමට තමන්ට නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවයකින් පත් කළ කමිටුවක් වන එම කාරක සභාවේ කටයුතු නැවැත්වීමේ බලයක් තමන්ට නොමැති බවයි. 21 වෙනිදා ත්‍රස්ස ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව ගැන ජනාධිපතිතුමන්ද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බැවින් ඒ පිළිබඳ පැහැදිලි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බව කතානායකවරයා ද නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. කතානායකවරයා පෙන්වා දෙන්නේ අදාළ කමිටුව පත් කළේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව කළ යෝජනා සම්මතයකට අනුව බවයි. කෙසේ වෙතත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කාරක සභාව වර්ජනය කළ බව පවසන කතානායකවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ද සහභාගී වූවා නම් අදාළ ගැටලු කමිටුව තුළදීම විසඳාගත නොහැකිව තිබූ බවයි. අදාළ කමිටුවේ කටයුතු මහාධ්‍ය වෙත විවෘත කිරීම පාර්ලිමේන්තුව විසින් අනුමත කළ බවත් කතානායකවරයාගේ නිවේදනයේ දැක්වෙනවා. එවැනි කමිටු මාධ්‍යයට විවෘත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පවතින රටවලට නුහුරු අත්දැකීමක් නොවන බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. මේ අතර 31 වෙනිදා තමන්ට නීතිපතිවරයාගෙන් ලිපියක් ලැබුණු බව පවසන කතානායකවරයා
අදාළ තේරීම් කමිටුව හමුවේ හෙළිවන ඇතැම් කරුණුවලින් දැනට සිදු කෙරෙන ඇතැම් පරීක්ෂණවලට බාධා ඇති විය හැකි බව එමගින් දක්වා ඇති බවයි වැඩිදුරටත් පවසන්නේ. මේ පිළිබඳව කමිටු සමාජිකයින් කැඳවා සාකච්ඡා කළ බවද කතානායකවරයා පවසනවා. මේ අතර පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවයකින් ආරම්භ කළ කටයුත්තක් නැවැත්වීමේ බලය පවතින්නේ තමන්ට නොව පාර්ලිමේන්තුවට බවත් කතානායක කරු ජයසූරිය මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. එම කටයුතු මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය සතුවන්නේ අදාළ කමිටුවටම බවද එහි දැක්වෙනවා. කෙසේ වෙතත් ඉකුද්දා පාර්ලිමේන්තු කාර්ක සභාවට සහභාගී වූ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද දිනේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා. ඔහු පවසන්නේ සෞඛ්‍ය හේතුන් මත මේ පියවරගත් බවයි. සිසිර මෙන්ඩිස් මහතාගේ ඉවත්වීම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාද අදහස් පළ කළා. මේ පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභා දේශපාලන රංගනයේ කොටසක් විදිහට තමයි ජාතික බුද්ධි අශ්ව ප්‍රධාන සිසිර මෙන්ඩිස් මහතා අද ඉල්ලා සුනේ. ඒක ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි සත්‍යයක්. මේ විදිහට ජාතික ආරක්ෂාව බාරව සිටින මේ රටේ තීරණාත්මක නිලධාරීන් රාජ්‍යයේ වගකීතු නිලධාරීන් මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා දේශපාලන අවශ්‍යතාවය මත විවිධ රැඟවුම් කරන්න ගියාම මේ වගේ ඉල්ලා අස්වීම් දිගින් දිගටම සිදු වෙන්නට හැකියාව තිබෙනවා. මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආගම්වාදය හෝ ජාතිවාදය පැතිරවීම නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් සමාප්ති උත්සවය අද මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම ඊයේ පෙරේදා කිව්වා මේ ලංකාවේ අලුතෙන් වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නේ නැහැ තහනම් කියලා. වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නේ නැහැ තහනම් කියපුවා මට හොෝ ගහලා දැන් ගහන්න පටන් අරන්. මම මේ නීති දාන්නේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න. මම කිව්වා රටේ තියෙන වනගණත්වයේ 128යි කියලා. අවුරුද්දකට 100ට 1.5ක් කැලේ කපනවා. එතකොට තව අවුරුදු 15ක් ගියා මේ රට කාන්තාරයක්. ඒව නවත්ත ගන්නයි මම මේ නීති රීති දාන්නේ. පහුගිය අප්‍රේල් 21 ඉඳන් මේ බෝම්බ ප්‍රහාරේ 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. රටට විශාල ආර්ථික අලාභයක් සිද්ධ වුණා. සංචාරක ව්‍යාපාරේ කඩා හැලුණා. නමුත් ඒ සියල්ලට වඩා ඇති වෙලා තියෙන පාඩුව කුමක්ද? මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ බෙදීම් වෙම්බීම් වැඩි වෙලා තියෙනවා. ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙවෙයි. අන්තවාදය හා ත්‍රස්තවාදය බෝම්බ පුපුරන්නේ විනාශකාරී කරන්නේ රටවල් බෙදන්න කඩන්න විනාශ කරන්න. ඒ උන්ගේ ඉලක්කය අද ලංකාවේ සාර්ථක වෙලා තියෙනවා. ඇයි ඒ? දේශපාලඥයෝ ඔක්කොටම කලින් රට වෙන් කරනවා බෙදනවා ජාතීන් විදිහට. ආගම් විදිහට බෙදීම වැඩි වෙනවා. ජාතීන් විදිහට බෙදීම වැඩි වෙනවා. ඒ වගේම භාෂා විදිහට බෙදීම වැඩි වෙනවා. කුලවාදයේ විදිහට බෙදීම වැඩි වෙනවා. මේක මේ රටේ විනාශයක්. ඒ නිසා මම විශේෂයෙන් යමක් කිව යුතුයි. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පිපිරුවේ ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා. ඒක නිසා මේ රටේ සිංහල දමිළ මුස්ලිම් සෑම කෙනෙක්ම සමගියෙන් ජීවත් වෙන්න ඕන. මේ අවුරුද්ද අවසානයේ තියෙන මැතිවරණය නිසා දේශපාලඥයෝ මේ රටේ හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඡන්ද ඉලක්ක කරගෙන. ඡන්ද දිනන්න බලාපොරොත්තු වෙන්නේ ජාතිවාදයෙන්. අපි බෙදුනොත් කැඩුනොත් වෙන් වුනොත් අපි ඔක්කොම රටම පරාදයි. ආගමික සමගිය ඇති කරලීම සඳහා ජාතික ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගාල්ල බද්දේගමදී පැවති සමෘද්ධි සහනාධාර බෙදා දීමේ උත්සවයකට අද සහභාගී වෙමින්. මේ අතර අග්‍රාමාත්‍යවරයා අද මල්වතු පාර්ශවයේ අනුනා හිමියන්ද බැහැදුටුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් මල්වතු මහවිහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් බැහැදුටුවා. පසුගිය දිනවල මේ රටේ මුස්ලිම් අමාත්‍යවරු පිළිබඳව සංඝයා වහන්සේලා වශයෙන් අදහස් මාලාවක් ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව එතුමා තවදුරටත් කරුණු කාරණා අහගන්න තමයි එතුමා පැමිණියේ. විශේෂයෙන්ම අපි අදහස් කළේ එදින සැකයට පාත්‍ර නොවුන එහෙත් අමාත්‍යවරුන් වශයෙන් තමන්ගේ කටයුතු ඉටු කරමින් සිටින මුස්ලිම් අමාත්‍යවරු රජයෙන් ඉවත් විය යුතු නෑ කියන අදහසයි. ඉතින් ඒ අදහස තමයි අදත් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතුමා ඒ පිළිබඳව ප්‍රසාදය පළ කළා. මහානායක හාමුදුරුවෝ ඇතුළත්ව සංඝයා වහන්සේලා මේ අදහස ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉදිරියේදී ඒ අමාත්‍යවරු ඔබ වහන්සේලා හමුවෙන් දෙයි ඒ ආපුවාම ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න හැටියට ඉල්ලා හිටියා. එම හමුවෙන් අනතුරු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට අදහස් පළ කළා. දහස් ගණනාව අපේ නියංගොඩ විජයසිරි අනුනායක ස්වාමීන් වහන්සේ අපිට ලබලා දුන්න ත්‍රිනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අපි අලුත් වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනතුරු
අද පසරුවේ ගාල්ල බද්දේගම නයාපාමුල උනන් විටිය නාගොඩ මාර්ගයේ විවෘත කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර අග්‍රාමාත්‍යවරයා අතින් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 4500කට සමෘද්ධි සහනාධාරය ලබා දීමද බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේදී අද සිදු කෙරුණා. දේශපාලඥයෝ ගැන විශ්වාසය නැති වෙලා තියෙනවා. දේශපාලනය ගැන කලකිරීමක් තියෙනවා. මේක තියෙන්නේ ආණ්ඩුව ගැන විතරයි නෙමෙයි විපක්ෂ ගැනත් තියෙනවා. සමහරු කියන්නේ 225ම දොට්ට දාන්න කියලා. අන්න එහෙම මතයක් තියෙන්නේ. මං කිව්වම සමහර hina වෙලා මෙතන ඒක තියෙනවා අපි පිළිගන්න ඕනේ. එක එක්කෙනා අවිශ්වාස කරනවා. මේ ගැන දවස් දෙකකට ඉස්සෙල්ලා ත්‍රිනිකාය ස්වාමීන් වහන්සේලා ප්‍රකාශනයක් කරා. ඒක වැදගත් ප්‍රකාශයක්. මුස්ලිම් මිනිස්ටර්වත් දෙමළ මිනිස්ටර්වත් අපෙන් ඈත් වෙන්න ඉඩ දෙන්න බෑ කියලා. අපි ඒ උපදෙස් අරගන්න ඕනේ. අපි එහෙනම් ඒ උපදෙස් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට පුළුවන් ආගම් අතර සංහිඳියාව ඇති කරොත් අද තියෙන ප්‍රශ්න වලට මූලික කාරණේට විසඳුමක් හොයලා දෙන්න. එහෙම වැඩසටහනක් ඇති කරන්න මගේ යෝජනාව මම අපේ සංඝයා වහන්සේක සාකච්ඡා කරලා තියෙනවා. ආගමික සංහිඳියාව මණ්ඩලයක් ඇති කරන්න. තනතුරු වලින් ඉල්ලාස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එම අමාත්‍යවරුන්ගේ ඉවත්වීම පිළිබඳ ගැසට් නිවේදනයක්ද ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සම්මතතා පැවැත්වීම සහ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවීමත් සමග සියලු මුස්ලිම් අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සිය දුරවලින් ඉල්ලා අස්වුනේ පසුගිය සඳුදායි. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මේ අතර ඉල්ලාසු අමාත්‍යවරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුනේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රටේ ඇති අවුල් සාගත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි. විපක්ෂ නායක නිල නිවසේ පැවති මෙම හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කෙහෙලිය රඹුක්වැල්ල සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මුස්ලිම් අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීමට හේතු ඉදිරිපත් කළද එම ක්‍රියාව සුදුසු නොවන බවයි මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙන්නේ. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ එමගින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයන් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇතිවීමට ඉඩ ඇති බවයි. මොනම අවස්ථාවකදීවත් රට තුළ ජාතිවාදය ඇවිලීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එතුමාට පැහැදිලි කරලා දුන්නා මොන වගේ වටපිටාව තුලද මේ තීරණයට අපි එළඹුණේ කියලා. මේ රටේ සදාකල් පවතින සංහිඳියාවක් අවශ්‍යයි. අපි අතර කිසි විටක ද්‍රස්තභාවයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ කියන ඒ සාකච්ඡාත්මකත් අපි ලබා දුන්නා. මොකද එතුමන්ට එවැනි ආකල්පයක් තිබුණා. මොකද මේකෙන් තවත් ජාතීන් අතර තියෙන ද්‍රස්තභාවය තවත් ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක පිළිබඳව එතුමා අවධාරණය කළා. ඒක අපි එලෙසම පිළිගත්තා. ඒ වගේම ඒක අපි අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාට අපි පැහැදිලි කරනවා. එතුමා හොඳ ප්‍රතිචාරයක් දක්වා විශේෂයෙන්ම යම් අවවාද කීපයකුත් කළා. අපි මේ පිළිබඳවත් හිතට අරගෙන හරි ආකාරයට මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ජාතික නායකයෙක් හැටියට එතුමා අවධාරණය කරපු දේවල් පිළිබඳවත් අපේ අවධානය අපි ලක්වනවා. මේ අතර ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශය සමග ඊයේ පැවති සමුඛ සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළා. ඔබට ඉඟියක් දෙන්න පුළුවන්ද ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුටද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුටද එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුටද ඔබ සහයෝගය දෙන්නේ? අපේක්ෂකයෝ ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ අපේක්ෂකවරු අපි හම්බ වෙනවා කතා කරනවා. ඒ කාටත් අපි සහයෝගය දෙන්න කලින් හරි අවබෝධයක් තියෙන්න ඉපේ කවුරු වුණත් අපි විවෘතව සාකච්ඡා කරනවා. අපේක්ෂකගේ තරාතිරම් මොකද්ද මොන වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද එයාගේ හැම ගුණාංගම දිහා බලන්ට වෙනවා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳව සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දේශපාලන අවශ්‍යතාවක් මත ක්‍රියාත්මක වන්නක් බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ආණ්ඩුව විසිරුවා හරින ලෙස බල කරමින් විරෝධතා ව්‍යාපාරයක්ද ඉදිරියේදී ආරම්භ කරන බවයි.
අපවත් වී වදාළ කොළඹ ගුණසේකරපුර පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පාතේගම ඥානාරාම නාහිමියන්ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව විපක්ෂ නායකවරයා කොළඹ 2 ශ්‍රී බෝධි රාජාරාම විහාරස්ථානයට පැමිණියා. ඒ අපවත් වී වදාළ පූජ්‍ය දෙල්වල සීවලී නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහායි. පාමංකඩ ශ්‍රී මහ විහාරයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාළ හවුපේ ශ්‍රී කෝමානන්ද නාහිමියන්ගේ තෙමස්පූර්ණ අනුස්මරණ පින්කමද අද පැවැත්වුණා. ඊට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. මුස්ලිම් දෙමළ සිංහල මිනිස්සු අතර ගැටුමක් නැහැනේ. තියෙන්නේ ත්‍ස්තවාදයක්නේ. එමත් අන්තවාදයක්නේ. මූලධර්මවාදයක්නේ. ඒ මූලධර්මවාදයට උත්තර නොදී ත්‍ස්තවාදයට උත්තර නොදී අන්තවාදයට උත්තර නොදී අපි කියනවා සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාව හදන්න ඕනේ. ඒක සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට නැහැනේ. මේක සම්පූර්ණයෙන් මුල වරද්දන්න අපි කතා කරන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ රටේ මහා සංඝරත්නය ප්‍රකාශ කරන්න ඕනේ මේ හොරගල් අහුල මේ රට අමාරු දාන වැඩේ කවුරුන්වත් කරන්න එපා කියලා. ඒ නිසා මේක දේශපාලනීකරණය නොකර ප්‍රශ්නයක් හැටියට අඳුරාගෙන ඒ ප්‍රශ්නෙට උත්තර සපයන හැටියට අපි විශේෂයෙන් මේ රටේ නායක කාර්යකාරීන්ට සිහිපත් කරන්න කැමතියි. මේ මහා සංඝයාගේ ආශිර්වාදය ලබා ගන්න නැතුව මේ රටේ රජකම් කරන්න බෑ. පින්කමින් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද මෙලෙස පිළිතුරු සැපයුවා. ඇත්ත වශයෙන්ම තේරීම්කාරක සභාව බලාපොරොත්තු වෙච්ච තේරීම්කාරක සභාවක් නෙවෙයි. මම දැන් උගක් අය අසං කරා අපේ පැත්තේ කට්ටියත් අසං කරා. නමුත් මේක පත් කරනකොට මේක ප්‍රසිද්ධ කරලා ඒ කියන්නේ නිලධාරීන් පෙන්눔 කරලා දැන් බලන්න එකපාරක් මිලියන් සිටි එක ප්‍රශ්නේ මතුවෙච්ච අවස්ථාවේදී කී දෙනෙක් මැරුණාද? එකින් එක ටාගට් කරලා මරලා දැම්මා. ඉතින් ඒ වගේ මේ නිලධාරීන්ව එලිදරව් කරන්න නරකයි. මේක අවසාන දේශපාලන අවශ්‍යතාවයක් උදෙසා මේ ඉටු කරන්න යන වැඩපිළිවෙලක් වශයෙන් තමයි අපි දැක්කේ විපක්ෂය. ඒකින් තමයි අපි සහභාගී වුණේ. පොදු ජන විපක්ෂයේ මේ දවස්වල ඉදිරි වැඩපිළිවෙලක විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීම පටන් ගන්නවා. රජය වහාම විසුරුව හරින්න වැඩපිළිවෙලකට යන්න මහා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මුළු රට පුරාම ලෑස්ති කරන්න දැන් පටන් ගන්න තියෙනවා. සාම්ප්‍රදායික වඩු කර්මාන්තය තහනමට ලක් නොවන බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් ජංගම ලී මෝල් 2022 වසරෙන් අනතුරුව මෙරට තුළ තහනමට ලක්වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර වඩුමඩු සහ ඒ ආශ්‍රිත කර්මාන්තවලින් යැපෙන බොහෝ පිරිසක් ජීවත් වෙන මොරටුව ප්‍රදේශයේ ජනතාව සොයාගෙන අද අපි ගියා. මෙරට වනගනත්වයේ 29%කට අඩු වී ඇති බව පවසමින් ජාත්‍යන්තර පරිසර දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වඩුමඩු ලීමෝල් සහ ගස් කැපීමට භාවිත කරන මැෂින් මෙරට තුළ තහනම් කරන බව පැවසුවා. මේත් සමග වඩු කර්මාන්තයේ ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේ ජනතාව ඊයේ විරෝධය දැක්වුවේ පාරම්පරික වඩු කර්මාන්තයෙන් තමන්ට ඉවත්වීමට නොහැකි බව පවසමින්. වඩුමඩුව කියලා කියන්නේ තාම අසරණ අහිංසක මිනිස්සු රස්සාව කරන තැන. මෙමගින් පීඩාවට පත් වූ වඩු කර්මාන්තයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අද අපි විමසා බැලුවා. රටේ වඩු කාර්මික ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බලන්න අද අපි පැමිණියේ මොරටුව ප්‍රදේශයට. වඩු කර්මාන්තයේ නිරත පිරිස අප සමග අදහස් දැක්වුවේ මෙලෙසින්. දැන් මාධ්‍යය මට මේ ආපු එකත් ස්තුතියි කතා කරන්න. කවුරුත් ඇවිල්ලා ඇහුවේ නෑනේ කන්නේ කොහොමද බොන්නේ කොහොමද කි. අපි හිඟා ගන්නද පාරේ. වඩු වැඩ රස්සාව නවත්තලා මේ ඉන්න මිනිස්සු සියලුම දෙනාටම රජයේ රස්සාවල් දෙන්න. අවුරුදු 5ක් යනකොට මේ කට්ටිය තරුණ කට්ටිය ඔක්කොම මැරෙන්නේ නෑනේ. ඒතකොට ඒගොල්ලෝ රස්සාවල් කාන්තාවක් හැටියට මමත් මේ රස්සාව කරන්නේ. අපි ගෙදර වැඩ කරමින් මේ රස්සාව අපි කරගෙන යනවා. ණය තියෙනවා. ඒවා ගෙවන්න ඕන අවුරුදු 5කින් තියා 25කින් මේවා ඉවර කරන්න. අපේ ජනාධිපතිතුමා ඔක කරොත් එහෙම අපිට වෙන්නේ වහ කාලා මැරෙන්න තමයි. ජනාධිපති එපා කිව්වොත් අපි මඩුවට යනවා. බීල්පත් දහස් ගාණක් කපලා ගෙවල් හදලා පාලු කළා දාගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත්ම කතා කරන්නේ නෑනේ. අන්න ජනාධිපතිතුමා කෝටිය පොතේ දාලා අපිට ලක්ෂයක් විතර මාසෙට දෙනවා. අන්න අපි නිකන් ඉඳන් කාලා බිලා අපිට නිකන් හිටියා. මේවා ඔක්කොම නැවතුතර කමක් නෑ. විසඳුම මේක නෙමෙයි. අතින් ගස් ඉතින් වවන්න බෑ. මෙයාලී කියන කෙනෙක් නෑ කෙනෙක් වතුරට බහැලා මෙයා මයින්. ශ්‍රී ලංකාවේ තියෙනවා මහත්තයා ඒක ගස් ඕන තරම් අපි ගස් කපන මිනිස්සුනේ පූර්ණ ඉවත් කිරීමක් කරන්න බෑ. ලී බිස්නස් තානම් කරොත් ලී කුඩු ගන්න කටින්නව කට්ටිය දරගෙන ඉන්න කට්ටිය ඉන්න පවුල් 300ක් විතර අපිත් තමාරු ඔක්කොම මාරු වෙන්න. පොඩි මිනිහට කරන්න බෑනේ රටින් ලීගෙන කෝටිපතියන්ට පුළුවන් ඒක කරන්න. කුඩු ගංජායි තමයි ඉතින් විකුණන්නේ. නැත්තම් ඉතින් හොරගම යන්න තමයි එන්නේ. එක බැංකු කඩන්න. මොරටු ගන්ද 18 ඉන්න විශාල ප්‍රමාණයක් කොට වැඩ කරන ඒගොල්ලෝ හැම කෙනෙක්ම පාරට බහි. ඒක ජනාධිපතිතුමාට දකියේ. ජනාධිපතිතුමාට ඒවලට පිළිතුරුත් ලැබෙයි ඉදිරි කාලේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනඥයින්ද අදහස් පළ කළා. මෑතක් වෙනතෙක් වඩු කර්මාන්තයේ විෂයක් ලෙස දරුවන්ට උගන්වන්නේ. කොළඹ පාසල් වලත් වඩු කර්මාන්තය ඉගෙනුවා. ඒක නිසා මේ අපේ රටේ එක ශිල්පීය නිපුණතා සහිත කර්මාන්තය. ඒක නිසා අපි කල යුත්තේ
කර්මාන්තයත් රැකගනිමින් පරිසරය රැකගන්න යන්න ඕනේ. මේකට කියන්නේ හරියට අර ගහෙන් වැඩි මිනිහට ගොන ආිනවා කියන්නේ. බෝම්බ කාලේ ඉන්න මිනිස්සුන්ට වඩු මඩුවේ තියෙන පොල්ලක් අරන් දෙකේ පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ මේ මිනිස්සු මොනවා කරන්නද ඉස්සලා කාලා ඉන්න ඕනේ. මේ අහිංසක මිනිස්සු මිනි පෙට්ටියක් හදයි. එහෙම නැත්නම් මොනවා හරි ලී කෑල්ටයක් එක්ක අහුකොලා පුටු ටිකක් හදයි. අපිට වගේම වඩු මඩුව දෙන මිනිහටත් බඩගිනි වෙනවා. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතලා තමයි රජය කටයුතු කරන්න ඕනේ. කෙසේ වෙතත් සාම්ප්‍රදායික වඩුමඩු තහනමට ලක් නොවන බවයි මහවැලි හා පරිසර අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. දැවමඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර එක් මාසය අවසානයේ එම වාර්තාව සහතික කර අදාළ පිටපත් අඩවි වන නිලධාරියා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වනවා. එසේම සැමවිටම දැව ගබඩාවෙහි භෞතිකව ඇති දැවතොගේ එම වාර්තාවේ සත්‍ය ලෙසම දැක්විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජංගමලී මෝල් 2022 වසරෙන් අනතුරුව මෙරට තුළ තහනමට ලක් කරන බවයි. සහරාන් හෂීම් ඝාතනය කිරීමෙන් පමණක් මෙරට IS ත්‍රස්තවාදයේ මැඩ පැවැත්විය නොහැකි බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික මග වැඩසටහනේ තවත් අදියරක් අද කොළඹදී පැවති අවස්ථාවේදී. ජාතික මග වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස මූලධර්මවාදී ආගමික අන්තවාදී ගමන් මග පිළිබඳව මෙම මහසංඝ සමුළුව අද පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. එම අවස්ථාවට ත්‍රිනිකායික මහසංගරුවන මෙන්ම කතානායක කරු ජයසූරිය අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු පිරිසක් සහභාගී වුණා. පාලකයාගේ වගකීම පාලකයාගේ යුතුයකම වන්නේ ජනතාවට ආරක්ෂාව සැපයීම. මේ යුගයේ අපි දුටු දේ තමයි පාස්කු ඉරිදා සිදුවීමත් සමගම අපට ඒ ආරක්ෂාව අපේ ආණ්ඩුවලින් ලැබෙන්නේ නැහැ කියන සැකය. තැන් තැන් වලින් ආයුධ අහුවෙන්න ගත්තා. ඒවා පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශවලට දීලා තිබුණේ අතපය බැඳලා. එක්තරා චරිත තුනක් නම් කරමින් ඉදිරිපත් කරන ලද ඒ ඉල්ලීම් මාලාව ඉටුනේ කොහොමද? වගකිය යුතු සියලුම මුස්ලිම් මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන්. ඒක හරිද? මේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කරලීම සඳහා වූ ගනු ලබන ක්‍රියාමාර්ග තවමත් ප්‍රමාණවත් නැහැ කියන එක තමයි අපට කියන්න වෙන්නේ. සමහරු වැඩ කරනවා දැස් අන්ධ වුණු මීගවයෙක් වගේ. අපි මේක තේරුම් ගන්න ඕන. මේ ත්‍රස්තවාදය ලෝකයේ බලවත් රාජ්‍යයන් ගණනාවක් එක්ක එක විට සටන් කරන ව්‍යාපාරයක්. එනිසා සහරම් හසීම් සහ ඔහුගේ කණ්ඩායම මිය ගියාට මේ තැන්තැන්වල සිටින මේ ජාලය සමග සම්බන්ධ වෙච්ච පිරිස් අවසන් වෙලා නැති බව අපි සියලු දෙනාම මතක තබා ගත යුතු වෙනවා. පැරණි ත්‍රස්තවාදී නීති රීති වලින් මේ නව ත්‍රස්තවාදය පරාජය කරන්න අමාරු. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විධිමත් නීති රීති රටකට අවශ්‍ය වෙනවා මේ නව ත්‍රස්තවාදය පරාජය කිරීමට. ඒ වගේම මෙහිදී අද ලොකු බයක් ඇති කරලා තියෙනවා මේ විදේශ හමුදා ලංකාවට එනවායි කියලා. එවැනි කිසිම තත්ත්වයක් නැති බව මම බොහොම වක්කීමෙන් කියනවා. ඒ වගේම මධ්‍යස්ථ මුස්ලිම් ජනයා අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රටේ. ඒගොල්ලෝ බලාත්මක කරන්න ඕනේ, ශක්තිමත් කරන්න ඕනේ අපි. එහෙම නැත්නම් මේ මුස්ලිම් ප්‍රජාව කියන එක ඔක්කොම එකයි කියලා හිතලා අපි කටයුතු කළොත් මේ සටන අපි පරදිනවා විතරක් නෙවෙයි මේ සටන දිග්ගැහිලා ගිහිල්ලා තව අවුරුදු 30 40 ගානක් යන්න පුළුවන්. ඒ නිසා අද මේ රටට ඕනේ විද්‍යාත්මක ආණ්ඩුකරණයක්. අපි බලගත්තු රටක් හදාගත්තේ නැත්නම් අපි දුර්වල රටක් වුණොත් අපි බිඳ වැටෙනවා. මුස්ලිම් අමාත්‍යවරු සියලු දෙනා එකවර ඉල්ලා අස්වීම මගින් මුළු මුස්ලිම් සමාජයම අවදානමකට ලක්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. මේ මුස්ලිම් අමාත්‍යවරු ගත්ත තීරණය සමස්ත මුස්ලිම් සමාජයේම දැවැන්ත අනතුරකට හෙළලා තියෙනවා. මුස්ලිම් සමාජයට හැම මුස්ලිම් කෙනෙකුටම විවේචනයක් එල්ල වුණේ නැහැ. විවේචනය එල්ල වුණේ දේශපාලඥයන්ගේ මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු ත්‍රස්තවාදයට සහයෝගය දීපු රිෂාඩ් බදූදීන්ට හිස්බුල්ලට අසාත් සාලිට සහ මුජිබර් රහ්මාන් කියන නිශ්චිතව නම් කරපු දේශපාලඥයින් 4 දෙනෙකුට තමයි මේ චෝදනාව එල්ල වුණේ. එතකොට මේ 4 දෙනාට එල්ල වෙච්ච චෝදනාව එල්ල වුණා නම් මේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ වගකීම තමයි ඒ චෝදනා එල්ල වෙච්ච විශේෂයෙන් කැබිනට් අමාත්‍යවරයෙක් විදියට විශ්වාසභංගිකුත් ඇවිල්ලා තිබුණේ ඒ චෝදනාව එල්ල වෙච්ච රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ඉඩ සැලසීම තමයි අනෙක් මුස්ලිම් අමාත්‍යවරු කළ යුතුව තිබුණේ. ඒ රිෂාඩ් බදූදීන්ගේ ඇඟේ ගෑවුණු ලේ පැල්ලම්
පාස්කු ඉරිදා ප්‍රහාරය රිෂාඩ්ගේ ගෑවිලා තිබුණු ලේපැල්ලම් සමස්ත මුස්ලිම් සමාජය මතම ගාවන්න ඉඩ සැලසීම තමයි මේ මුස්ලිම් අමාත්‍යවරු කරේ. රටේ ඉදිරි ගමන තීරණය කිරීමේදී විධායකයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුත් අදත් අදහස් පළ කළා. ඉතා ඉක්මනින් ජනාධිපතිතුමෙක් තිබීමේ අවශ්‍යතාවය දැන් අපිට තියෙන. දැන් අවිදේශීය කැබිනට් මණ්ඩලය කැඳවුවේ නැත්නම් කොහොමද මේ රටේ ඉදිරි පරිපාලන වශයෙන් ඉදිරියට යන්නේ? නිසා මම හිතන්නේ මේ රටේ බුද්ධිමත් වූ ජනතාව සහ දේශපාලන 나යකයන් දැන් හිතන්න ඕනේ වැඩපිළිවෙල තමයි මේ රටේ විධායකය වර්තමානයේ නොගැලපෙන විදිහට කටයුතු කරන නිසා ඒකට අවශ්‍ය දඬුවම් සහ ඒකට අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගැනීම ඒ සඳහා සූදානම් වෙන්නට ඕනේ පාක්ෂික අවශ්‍යල දෙනා. අපිට මේක තනියෙන් අප්පුඩි ගහන්න බෑ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන රටට වගකියුතු පුරවැසියන් හැටියට වර්තමාන පාර්ලිමේන්තුවේ 225ට ආරාධනා කරනවා. අපි දැන් සැරසෙමු දෝෂාභියෝගයකට. ඒ සඳහා මුල් අස්සන දෙන්න චමින්ද විජේසිරි සූදානම්. ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදී මේවා ඇති වෙන්නට මූලික හේතු ඔයලා බලලා ඒවට බෙහෙත් දෙන්න ඕන අපි. ඒවට බෙහෙත් දෙන්න නැතුව උනම් පසුව අපි අඬලා වැඩක් නැහැ. හේතු තියෙන්නේ මේ අපේ රටේ ජනතාව තුල. ජනතාව තුල නම් මේ ළමා පරපුරේ හරිය රැඳුව නම් හරි. මම නම් කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් පාසල් කියලා නැතුව ඔක්කොම එක ළමයි එක පාලේ යටතේ ඉගෙන ගන්න ඕන. ඒකදී ඔක්කොම කියනවා කවුද කරන්නේ නැහැ ඒක. බණ්ඩාරනායක මහත්මයා එදා බණ්ඩාරනායක චෙලෝනායකම් ගිවිසුම ඉරන්න සිද්ධ වුණා. එදත් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ප්‍රොස්මීට් එක වටලුවා. ඉරණගම මොනවද අග්‍රමැතිතුමා කිව්වේ? හාමුදුරනේ ඉතිහාසයේ විසින් මට සමාව දෙනු ඇත කියලා. මේ රට ගොඩනගන්නට කිසි අමාරුවක් නැහැ. මේ රට හදන්නට එක්සත් භාවය විතරයි අවශ්‍ය. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැම දෙයකටම දේශපාලනය. හැම කෙහෙම් මලකටම දේශපාලනය. දේශපාලනය කියන්නේ ඕනේ. මේ රට හදනවා නම් තමන් හදන්නේ. දෙවිවරු හදන්නේ නැහැ, බ්‍රහ්මයෝ හදන්නේ නැහැ. මේ රට හදන්නේ අපි. මේ රට වනසන්නේත් අපි. ඔය දෙකම කරන්නේ අපි. එළඹෙන නොවැම්බර් මාසයේ අවසානයේ වන විට නව ජනාධිපතිවරයා ජනතාව විසින් පත් කරගෙන අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු ස්ථාන කිහිපයකදීම අදත් අදහස් පළ කළා. දයාසිරි ජයසේකර මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්තුමා. එතුමා කියනවා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණොත් අගමැති වෙන්නේ පොහොට්ටුවෙන් එක්කෙනෙක්. එහෙම නැතුව දෙකම එකට දෙන්න බෑ. අපි බෝඩ් ලෑලි හැටියට හේතු වෙන්න සූදානම් නැහැ පොහොට්ටුවට කියලා කිව්වා. පොහොට්ටුවේ අපිත් කියනවා බෝඩ් ලෑලි හේතු කරන්න අපිත් සූදානම් නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපිට ශක්තිය තියෙනවා. මේ රටේ සැබෑ UNP විරෝධී බලවේගයත් එක්ක එකට එකතු වෙලා පොදු සන්ධාන ස්ථිරවම අපි හදනවා. ඒ සන්ධානයේ නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මම ස්ථිරව කියනවා ගෝඨාභය රාජපක්ෂ. දැම්ම කරදර වෙන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. කවුද ජනාධිපති වෙන්නේ කවුද ඉල්ලන්නේ ඒවට කාලය තියෙනවා. ඊයේ පෙරේදා ලියුමක් බාර දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. ඒකින් අපි කියන පැහැදිලි පණිවිඩයක් ඒ තමයි එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු සන්ධානයක් ගොඩනගන්න කියලා. ප්‍රගතිශීලීන් එකතු කළා. දැන් දේශපාලන තත්ත්වයේ උඩු යටිකුරු වෙනවා. කාටවත් කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. දවසින් දවස තියෙන තත්ත්වය වෙනස් වෙනවා. මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව කරේ සත පහක විශ්වාසයක්. මේ ආණ්ඩුවට ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරනවා. මේ පාස්කු ඉරිදා සිදු වුණු මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙල ත්‍රස්තවාදීන්ගේ ප්‍රාහාරය නිසා රටේ ජීවිත විනාශ වුණා. රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. දැන් මේ ආණ්ඩුවෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක ආණ්ඩු එකක්ද? ආණ්ඩු දෙකක්. ජනාධිපතිතුමා කියනවා තේරීම්කාරක සභාවට එවන්නේ නැහැ කියලා. කරුගු ජයසූරිය කියනවා තේරුම්කාරක සභාවට මිනිස්සු එවන්න කියලා. අගමැතිවරයා එක කතාවක් කියනවා. එතකොට මේක දැන් ආණ්ඩුවක්. මේක හරියට දැන් හරියන්නේ නැති දීගයක් බවට පරිවර්තනය වෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාතර ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක් නිරීක්ෂණයට එක් වුණා. ඒ අදාළ විහාරස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු සොයා බැලීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පසුරුවේ මාතර මහාමන්තින්ද විහාරස්ථානයේ ඉදිකිරීම සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණියා. මේ පුදුමුනේ වන් ඇත්තටම මෙච්චර අවුරුදු 30ක් මාතර ඉඳලා මේ අන්තන් ප්‍රශ්න මේ පාරම මේ බිල්ඩිම මන් දැක්කද ඒක බයිලා තිබුණේ මං ඒත් අපේ හදන්නේ ඒක මං හිතන්නේ සංස්කෘතික අනතුරු අමාත්‍යවරයා මාතර වල්පොල පිහිටි සිරිමංගල විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතුත් සොයා බැලුවා. මාතර වෙලේබොඩ පිහිටි සුදසුන විහාරස්ථානයට පැමිණි මුදල් අමාත්‍යවරයා විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විහාරාධිපති හිමියන් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වුණේ ඉන් අනතුරුවයි. පාස්කුවිරදා ප්‍රහාරයන්ට බලපෑ නිවැරදි සමාජ සහ දේශපාලනික හේතු වටහා ගැනීමට සමාජය තවමත් අපොහොසත්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එම පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා ඊයේ ගාල්ලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මේ අදහස් පළ කළා. මේක නිකම්ම ආගමික ප්‍රපංචයක් නෙවෙයි, මේක දේශපාලන ප්‍රශ්න. මුස්ලිම් ශිෂ්ටාචාරය ඉස්ලාම් මූලධර්මවාදයක් කරා ගමන් කරේ අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන කතාවකුත් එක්ක. ඒ වගේම මේවා ලංකාව ඇතුළේ නැවත ක්‍රියාත්මක වෙද්දිත් ඒකට දේශපාලන සම්බන්ධය. අර මහා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙච්ච ඊබ්‍රාහීම්ගේ පුතු දෙන්න මරාගෙන මරන බෝම්බකරුවෝ වෙලා මැරෙන්නේ ඇයි? අර එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා උපාධි පශ්චාත් උපාධි ආචාර උපාධි ගහපු ගුවන් යානා ඉංජිනේරුවෙක් බෝම්බයක් බැඳගෙන අර දෙහිවල පුපුරගන්නේ ඇයි? ඒකේ හේතුව කොහොමද විග්‍රහ කරන්නේ? දැන් විමල් වීරවංශ වගේ කියන්නේ මේක තනිකර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. ලංකාවේ කිසි සම්බන්ධයක් නැහැ. මේ අධිරාජ්‍යවාදීන් මේ මොළ හොදන කට්ටිය වෙලා. මේ ඇමරිකාවේ චීනයේ ප්‍රාග්ධන තරංගේ මුකුත් නැහැ. එතකොට තියෙන්නේ මේ ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා. ලංකාවෙන් එළිය නරක මිනිස්සු ඉන්නවා. ඒ නරක මිනිස්සු සමහර අයව නරක කරනවා. කොහොම තේරුම් ගත්තට පස්සේ වීරවංශයට ලේසි. හැබැයි ඒක නෙමෙයි. ඊට වඩා මේ දේශපාලනේ සංකීර්ණ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකට වීරවංශ කරපු දේශපාලනෙත් සම්බන්ධයි. අර ඊයේ පෙරේදා අන්තවාදයේ පරාජය කිරීමේ වැඩපිළිවෙලක් එහෙම JVP එක එලි දැක්කුවා. ඒ වැඩපිළිවෙල ඇතුලේ පැහැදිලි ඒගොල්ලෝ හැරෙන පාර ආයාර විනාශකාරී ජාතිවාදී පාවිච්චි කරන පාරට හැරෙන්නේ. අපි ඊටාම දැඩිව ඉල්ලනවා මැතිවරණ පෙරමුණ වෙනුවෙන් මේ ප්‍රශ්නේ කළමනාකරණය කරන්න යන්න එපා. රට තුළ ආරක්ෂාව තහවුරු කළද තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසනවා. රණකාමීන්ගේ පාගමනෙහි සමාප්ති උත්සවයට සහභාගී වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා. යුද හමුදා ගුවන් සංක්‍රමික බල සේනාව ආරම්භා වසර 25ක් සපිරීම සහ 30 වසරක යුද්ධය නිම කර වසර 10ක් සම්පූර්ණ වීම හේතුවෙන් යුද හමුදාව ආරම්භ කළ පාගමන අද පෙරවරුවේ අවසන් කළා. පසුගිය මැයි 29 වනදා මැදවච්චෙන් ආරම්භ කළ මෙම පාගමන කිලෝමීටර් 300කට අධික දුරක් ගමන් කරමින් අද නිමාවට පත් වුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී. මා දන්නා තරමින් යුද හමුදා ඉතිහාසයේ වැඩිම දුරක් ගමන් කළ ප්‍රථම යුද හමුදා පාගමන මෙයයි. පාස්කු දින ප්‍රහාරයෙන් පසු ජනතාව ඔවුන්ගේ ආරක්ෂා පිළිබඳව ගැටලු රැසකට මුහුණ දුන් අවස්ථාවක උත්සවෙන් අනතුරුව යුද හමුදාපතිවරයා යලි මාධ්‍යයට අදහස් පළ කළා. මේ රටේ නිදහස නැවත ලැබිලා තියෙනවා. සාමකාමී වාතාවරණයක් තිබෙන්න. ඒ ජාලයේ බොහෝ කෙනෙක්ව එක්ක විනාශ කරලා තියෙනවා. එහෙම නැත්නම් අත්අඩංගුවට අරන් තියෙනවා. තව ස්වල්ප ප්‍රමාණයක් අපිට සොයන්නට තියෙන්නේ. නමුත් ඔවුන් ශක්තිමත් නැහැ අපි තරම්. ඒක නිසා රටේ ජනතාව කලබල වී යුතු නැහැ. තවමත් යුද හමුදාව, ගුවන් හමුදාව, නායක හමුදාව සහ පොලිසිය ඔබ සියලු දෙනාම දකිනවා. මේ ප්‍රදේශවල ගැවසෙනවා. අපි ක්‍රියාන්විත කරමින් ඉන්නවා. එය නැවතත් අපි ස්ථිර කරනවා කිසිම ගැටලුවක් නැහැ කියලා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා. පසුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පසු දිවයිනට පැමිණෙන පළමු විදේශ රාජනායකයා වන්නේද ඔහුයි. පසුගිය මැයි මාස 30 වන දින දෙවනවරටත් ඉන්දියාවේ අගමැති දුරේ දීරුම් දුන් නරේන්ද්‍ර මෝදි දෙවන දුර කාලයේ ප්‍රථම විදේශ නිල චාරිකාව ආරම්භමින් අද මාලදිවයිනට ළඟා වුණා. අද මාලදිවයිනේ ගත කරන ඉන්දියා අග්‍රාමාත්‍යවරයා හෙට පෙරවරුවේ මෙරට සංචාරයක් ආරම්භීමට නියමිතයි. දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන්තොටුපළේ සිට කොළඹට එන අතරතුර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයට බිලි වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට දෑමට නියමිත බවයි වාර්තා වන්නේ. මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකාර සම්බන්ධයෙන් යන මහත්වරුන්ද හමුවීමට නියමිතයි. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවා තිබෙනවා. පෙරවරු 11 සිට දහවල් 12 පමණ දක්වා කාලය තුලදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ඒ වගේම බොරැල්ල, නෙළුම් පොකුණ වටරවුම හරහා ගාලුපාර ජනාධිපති මාවත දක්වා මාර්ගයේ ගමනාගමනය යම් ප්‍රමාණයකට සීමා කිරීමක් සිදු වෙනවා. පස්වරු 1:45 සිට පස්වරු 3:30 පමණ දක්වා කාලය තුලදී එම මාර්ගයේම ජනාධිපති මාවතේ සිට නෙළුම් පොකුණ වටරවුම බොරැල්ල හරහා කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන්තොටුපළ දක්වා වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු වෙනවා.
is live at 10:30. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් විශේෂ කණ්ඩායමක් පැමිණ තිබෙනවා. මේ විශේෂ කණ්ඩායම පිළිබඳව කතා බහ කළේ ස්වර්ණවාහිනියේ ලහිරු දුෂ්මන්ත. මේ සද්දය ඇහෙනකොටම අපි දන්නවා මේ ඉන්නේ අපේ කට්ටියක් කියලා වෙලා. එහෙම නැත්නම් බාමියාමි ಭಾರತಾමි නෙවෙයි මේ ඉන්නේ ආමියක් නෙවෙයි. මේ ඉන්නේ මෙල්බන් පපර බෑන්ඩ් එක. ඩිහාන් කවද්ද වේල්ස් වලට ආවේ? අපි ආවේ 30 වෙනිදා. අපි ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආවා. ඉතින් පැය 24 ක ගමනක් තමයි ආවේ. මේ ඉන්නේ තවත් සමාජිකයෙක්. හැබැයි මෙයාගේ අතේ නම් තුවාලයක් තියෙනවා. තුවාලේ බෙරේ ගහලා තමයි තුවාලේ උනේ. අපි ඒක තමයි ස්පිරිට් එක. මොනවා වුණත් තාම දිගටම ගහන් යනවා. ඊගා මැච් එකටත් ගහනවා. මේ බෑන්ඩ් දාගෙන ගහනවා. මේ තමයි ශ්‍රී ලංකිකත්වය කියන්නේ. කණ්ඩායමේ ඉන්න ලාබාලතම සමාජිකයෙක් ගාවට මං යනවා. නම් මොකද්ද? ජේඩියන්. හරි. ඔයා ප්ලේ කරන මොකද්ද ඉන්ස්ට්‍රුමන්ට් එක? සිම්බුස් එක. පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න පුළුවන්ද? අපි හැමෝම ෆුල් ටයිම් වර්ක් කරන අය තමයි ඉන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙල්බන් පපර බෑන්ඩ් එකේ හැමෝම එකතු වෙලා ටීම් එක සහභාගී වෙන හැම මැචස් වලදීම සහයෝගය දක්වනවා අපි ලංකාව වෙනුවෙන්. නිවාඩු ඇප්ලයි කළා ඒ මාසෙකට මොනවා කරන්න නැතුණත් තිබුණත් ලංකාව වෙනුවෙන් අපි මේ යුතුයකම ඉෂ්ට කරනවා. ඇයි ඔබට හිතුනේ මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න? ඉස්කෝලේ යන කාලේ නම් කවදාවත් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අල්ලලවත් නැහැ. මේගොල්ලොත් එක්ක එකතු වුණාට පස්සේ පුරුදු වුණා බෑන්ඩ් එකේ සිම්බල් ගහන්නේ කොහොමද කියලා. දිගට මෙම්බර්ෂිප් එක තියෙයි කියලා හිතනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඔබ දෙන උපදෙස මොකක්ද? අපේ ප්ලේයර්ස්ලා මේ ෆෝමැට් එක දැන්ට පොඩ්ඩක් පල්ලෙහාන් හිටියට ඒ කට්ටිය පර්ෆෝම් කරලා මැච් දිනයි. අපිත් කවදාවත් අතහරින්නේ නැහැ. ඒ විදිහටම ඔයාලත් මේ ටීම් එක පස්සෙම ඉන්න. වනාලි ගම්වැදිමෙන් ජනතාවට දුක් කරදර සිදුවන අවස්ථා පිළිබඳව අපට නිරන්තරයෙන්ම වාර්තා වනවා. මේ එලෙස වනාලි ගම්වැදිමෙන් ඇති වූ ප්‍රශ්නයක්. රක්ෂිත සහ අබේභූමිවල වෙසෙන වනාලි රාත්‍රී කාලයේදී ගම්මානවලට පැමිණ සිදු කරන හානිවලින් එම රක්ෂිත සහ අබේභූමි ආශ්‍රිතව වෙසෙන ජනතාව නිරන්තරයෙන් පීඩා විඳිනවා. අලි ගම්වැදීමට ප්‍රධාන හේතුව වන්නේ අදාළ ගම්මාන ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත විදුලි වැට නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමයි. ගම්වදින අලි පසුගිය කාලය පුරාම රටේ විවිධ ප්‍රදේශවල දේපල හා ජීවිත බිලිගත් අවස්ථා එමටයි. ඊයේ රාත්‍රියේ තනමල්විල කිතුල්කොටේ වනජීවී කලාපයට අයත් පිදේනි වැව අසල අත්හැර දමා තිබූ වගාලින්දකට මේ වන අලි දෙදෙනා වැටී තිබුණේ අසල ගම්මානය කරා පැමිණෙමින් සිටියේදී. වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම පැටවා වයස අවුරුදු 2ක් හා කෙනෙර වයස අවුරුදු 30ක් පමණ වන බවයි. පසුව කිතුල්කොටේ වනජීවී නිලධාරීන් බැකෝ රථයක ආධාරයෙන් වන අලි දෙදෙනා මුදාගත්තේ පැය 3ක් පමණ තිස්සේ සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. එලෙස මුදා ගැනුණු වන අලි දෙදෙනා ලුණුගම්වේර රක්ෂිතයට පලවා හැරුණා. This is live at 10:30. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. වැල්ලවාය කුඩාය ප්‍රදේශයේ අලුතින් මත්පැන් හලක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් අද මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. සඳුදා වන විට එම බලපත්‍රය අහෝසි කරන බවට ලැබුණු පොරොන්දුවක් මත පසුව ඔවුන් විසිර ගියා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම් මහතා ගමන් ගනිමින් සිටි සුකෝපභෝගී ජීප් රථය අද දහවල් මෙලෙස හදිසි ගිනි ගැනීමකට ලක් වුණේ වවුනියාව කනගරායන් ප්‍රදේශයේදී. කෙසේ වෙතත් සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා සහ ඔහුගේ රියදුරාට කිසිදු හානියක් සිදුව නැහැ. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. යලිත් හමුවෙමු හෙට උදෑසන අද දවස සමගින්. ඔබට සුබ රාත්‍රියක්.